ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඔන්ලයින් ගුරුවරු දෙවන දිනටත් වර්ජනේ ඇතැම් ගුරුවරු වැඩ උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දින පිළිබඳ තීරණය අඟහරුවාදා පාසල් ආරම්භයත් අනිවාර්යෙන්ම අගෝස්තුවේ පාසල් ළමුන් එන්නත් කරණයට ඉදිරියේදී කටයුතු කරනවා රාජ්‍ය ඇමති චන්න කියයි මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් සිකුරාදා ලංකාවට පළාත් සංචරණ සීමා තුල විවාහයට යන්නේ කොහොමද පොලිසිය පහදයි රනිල්ගේ සහ රතන හිමිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ආණ්ඩුව කොරෝනාවට මුවා වී මර්ධනය ක්‍රියාත්මක කරන බවට සජිත්ගෙන් චෝදනා මාධ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට පාඩමක් ආණ්ඩුව දැන් නීතිය ක්‍රියාත්මක කරන්නේ පොත්තේ පාටට අනුර කියයි සෞඛ්‍ය ශේත්‍රයේ වර්ජන රැල්ලකට මුහුණ දීමට අමාත්‍යංශයට සිදුවෙයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියයි පාස්කු ප්‍රහාරයට වත්මන් රජය සම්බන්ධ නැතිනම් ඇයි පරීක්ෂණ යටගහන්නේ සිරිල් ගාමිණී පියතුමන් රජයෙන් ප්‍රශ්න කරයි දැන් දේශීය පුවත් අපේ ජනවාරේ තියෙනවා කතාවක් ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ කියලා. ඒ කතාව මේ විදිහට වෙනස් කරන්න අපිට හිතුණා. කොරෝනා නිසා පාසල් අහිමි වූ දරුවන්ට ඔන්ලයින් ගොනා යන්න වගේ කියලා. ඒ තරමටම රට පුරා මාර්ගගත අධ්‍යාපනය ගැටලු වලින් පිරීලා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වර්ජනය කරලා. වර්ජනයට අදට දවස් 2යි. සියත අප පුනපුනා අවධාරණය කරන්නේ ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනය සාර්ථක ක්‍රමයක් බවයි. ලෝකයේ බොහෝ දියුණු රටවල මාර්ගගත අධ්‍යාපනය දියුණු කරලා තියෙනවා. මාර්ගගත අධ්‍යාපනයේ එක් ප්‍රධාන සාධකයක් උසස් තත්ත්වයේ සංඥා හෙවත් සිග්නල්. අපේ රටේ 4G තාක්ෂණය ඉතාම සීමිත ප්‍රදේශවල පමණයි හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ. සමහර විට කොළඹ වැනි නගරාසන්න ප්‍රදේශවලත් සිග්නල් හොය හොයා කැරකෙන්න වෙලා තියෙනවා. ඒ වගේමයි සංඥා ග්‍රහණය කරගන්න පුළුවන් සුදුසු ජංගම දුරකථන තිබෙන්නත් ඕනේ. එවැනි දුරකථනයක අවම මිල රුපියල් 20000ක් පමණ වෙනවා. ඒ විතරක් ප්‍රමාණවත් වන්නේත් නැහැ. ඒ තාක්ෂණය පිළිබඳ සෑම දරුවෙකුටමත් ගුරුවරයෙකුටමත් දැනුමක් තිබිය යුතුයි. අවම වශයෙන් Zoom තාක්ෂණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපේ රටේ ගුරුවරුන්ට දැනුමක් ලබා දී නැහැ. සංනිවේදන තාක්ෂණය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම නිසා අපිට ගෙදර දරුවන්ගේ සහාය ලබා ගැනීමට සිද්ධ. මේසා තාක්ෂණික ගැටලු පවතින ඔන්ලයින් අධ්‍යාපනය යම් ප්‍රමාණයකට හෝ වැදගත් බව අමතක කරන්න හොඳ නෑ. ඒ නිවාසවලට කොටු වෙලා ඉන්න දරුවන්ට සුළු හෝ දැනුමක් මින් ලබා දිය හැකි නිසයි. නමුත් ඊයේත් අදත් ක්‍රියාත්මක ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජන හේතුවෙන් දරුවන්ට ඒ අවස්ථාවන් අහිමි වෙලා. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වීමට ගුරුවරුන් ගෙන ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද විවිධ පාර්ශවයන් අදහස් පළ කළා. අන්තිමට කවුද වන්දි ගෙවන්නේ? වන්දි ගෙවන්නේ අහිංසක දූ දරුවන්. නොවිසඳුණු ප්‍රශ්නයක්. දීර්ඝ කාලාන්තරයක් ඔස්සේ දිගින් දිගට සාකච්ඡා කළා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී සෑහෙන ප්‍රගතියක් තියෙනවා. 43 ලක්ෂයක් මේ රටේ ඉන්න දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරුදේවයන් හැටියට ඉන්න කණ්ඩායම මෙහෙවනම නම් කාරු හොර කීප දෙනෙක් මගේ විශ්වාසය තාමත්ම කාලකන්ණි කණ්ඩායමක් හැටියට මම සලකන්න වෙන මේ ගුරුවරු කාලකන්ණි මේවා කරන්නේ කාලකන්ණි කියලා කියන්නේ අපි ආනවා අපිව මේම බලාත්කාරයෙන් උස්සන් ඇවිල්ලා රඳවගෙන ඉන්නකොට ඒ සම්බන්ධයෙන් ඇමතිවරු විවිධාකාරයෙන් බොරු කියනකොට කාලකන්ණි අපිද ඔය බොරු කියන අයද කියන මේ හැම දෙයකින්ම පීඩාවට පත්වන්නේ අපේ රටේ දරු දැරියන්. අපිට හරියට සිග්නල් නැහැ. ටීචර් ඇහෙන්නෙත් නැහැ. ටීචර් කියන දේවල් ඇහෙන්නෙත් නැහැ. ටීචර්ට අපි කියන දේවල් ඇහෙන්නේ නැති නිසා ටීචර් කියලා අපි කතා කරනවා. සිග්නල් උත් ඉවරයි. බලනකොට වෙලාවත් ඉවරයි. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 41ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3574 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 41ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා.
අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. යනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3574ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල 25ක් අතරින් සාම්පල 14ක් ඩෙල්ටා ප්‍රභේදයේ යයි සැක සහිත බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙනවා. නව ප්‍රභේද සම්බන්ධව නොයෙකුත් මතිමතාන්තර දැනට ඇවිල්ලා තියෙනවා සහ වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධව නිශ්චිත තොරතුරු තාමත් අපිට අනාවරණය වෙලා නැහැ. දැනට අපිට පේන්න තියෙන්නේ ලිහිල් කරපු සංචරණ සීමාත් එක්ක රට සාමාන්‍යම කරණයටපත් වෙලා තියෙනවා. උන් සාමාන්‍ය විදිහටම සැරිසරනවා. COVID-19 සම්බන්ධ කිසිදු අවධානමක් සහ අවබෝධයක් නැතුව. ඒ නිසා මේ කාරණා සියල්ල එකතු වෙලා ඉදිරියේදී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. මේ අතර දින 10ක් ඇතුළත දිවයින පුරා සියලු ගුරුවරුන් එන්නත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා දින 10ක් ඇතුළත මුළු රටේම ගුරුවරුන් එන්නත් කරන වැඩපිළිවෙල අවසන් කරන්නට තව සති 4කින් දෙවන මාත්‍රාව දෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙනවා අපේ රටේ පාසල් සැලසුම් සහගත නිර්දේශවලට අනුගත වෙමින් ආරම්භ කිරීමට. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ හා 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් මාසයේ පවත්වනවාද එහෙම නැත්නම් ටිකක් කල් දානවාද කියලා රටේ පවතින COVID-19 තත්වය නිසා. අදාළ පුද්ගලයන් සමග පූර්ණ සාකච්ඡාවකින් අනතුරුව මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන තීරණයක් අරගෙන එන සතියේ ඒ තීරණය ප්‍රකාශයට පත් මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් එන්නත් කිහිපයක් විශේෂයෙන්ම සිනෝවැක් එන්නත සහ ෆයිසර් එන්නත කුඩා ළමුන්ට ලබා දෙනවා පාසල් වයසේ යන ළමයින්ටත් ලබා දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියේදී තීරණයක් ගන්නවා අප පාසල් ළමුන්ටත් අපේ රටේ එන්නත ලබා දෙනවද නැද්ද කියන කාරණේ. එහෙම ලබා දෙනවා නම් මොන එන්නතද ලබා දෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසු වෙන පාසල් ළමුන්ට මේ එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳව කරුණු කාරණා සොයලා බලන්න කියලා. හෙට දිනේ සිට නැවතත් පළාත් අතර සීමිත බස් රථ හා දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කිරීම සඳහා කොවිඩ් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. දුම්රිය 112ක් රට පුරා ධාවනය කරනවා. ඒ වගේම පෞද්ගලික සහ ලංගම බස් රථ සෑම නගරක ඉඳලා ප්‍රධාන නගර සඳහා සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනය කරන්න අවසර අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ බස් රථ තුල ගමන් කළ යුත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා යන අය පමණයි. ඒ අය සතුව රාජකාරී කටයුත්තක් ඒ ආයතනයේ හැඳුනුම්පත භාවිතා කළ යුතුයි. පෞද්ගලික අංශයේ හැඳුනුම්පත භාවිතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේ හැඳුනුම්පතත් නැතිනම් වෙනත් අත්‍යවශ්‍ය කාරණයකට යනවා නම් තමන් යන කාරණේ අත්‍යවශ්‍ය එකක් කියන එක මාර්ග බාධකවලදී මේ බස් රථ පරීක්ෂා කිරීමේදී ඔප්පු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් අමතර දුම්රිය ගමන් මාර්ග 14ක් හෙට දින ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. උදෑසන දුම්රිය 7ක් අමතරව කොළඹට පැමිණෙනවා. එම දුම්රිය සවස් වරුවේදී නැවත කාර්යාල දුම්රිය ලෙස ගමනාන්තය කරා ගමන් කරනවා. බෙලියත්ත සහ ගාල්ලේ සිට දුම්රිය 2ක් අපි ආරම්භ කරනවා. මහනුවර සිට දුම්රිය 2ක්ද මහව සිට එක් දුම්රියක්ද අලාවත් දක්වා තවත් දුම්රියක් ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රමුඛ දක්වාද දුම්රියක් අපි ධාවනය කරනවා. මේ අතර සංචරණ සීමා පවතින කාල සීමාව තුළ විවාහ කටයුතු සඳහා පළාත් අතර ගමන් කරන්නේ කෙසේද? අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ටද එක් පළාතකට යාමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට කරුණු පැහැදිලි කර දී ඒ බව සනාථ කිරීමෙන් පසුව ඔවුන්ට පළාත් හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. කුවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් එළමෙන සිකුරාදා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15න් 7,50,000කට පළමු මාත්‍රාව ලෙසත් මාසකට පසු ඉතිරි මාත්‍රා 7,50,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ. හැඳි දෙකකින් බෙදෙන එක වහා නතර කරන්නයි එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වර්ජන රැල්ලකට මුහුණ දීමට සූදානම් වන්නයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ අතර ප්‍රකාශ කරනවා.
වගකීම් බාර දීලා මේ වෙනවනම් ඊට වඩා ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. අපි ආපුවාම කියන්නේ මොකද්ද? අධ්‍යක්ෂ ජනරල්වරයා කියන මං ආපුවාම මොකද කියලා මම මේ ළඟදී ආවේ මට තා වැඩ හුරු නෑ. මේගොල්ලෝ තියාගන්න ඕන පොඩක් වැඩ කරන්න දෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්තුමා වැඩ හුරු නැත්තම් ඕක ඉන්නේ මොකටද? අපි කියනවා දන්න කෙනෙක් දාන්නකෝ කොට. එතුමා බබෙද්ද වැඩ ඉගෙන ගන්න. ලේකම්තුමාගෙන් ආපුවාම එතුමා නිරුත්තරයි. අනිත් අයන් ආපුවාම ස්වාමීන් වහන්සේ මේක ඇමතිතුමියගේ මතයක්. අපේ ගරු ඇමතිතුමියනි හැන්දනම් දෙපැත්තකට බෙදන්න එපා. එක විදියකට බෙදන්න ඔබතුමිය. මේ රටේ කොවිඩ් ව්‍යසනයේ නිර්මාර්තු කවුරුත් නෙමෙයි මේ රටේ සෞඛ්‍ය ඇමතිනිය වන පවිත්‍රා දේවී වන්‍යාරච්චි. එතුමිය කොවිඩ් රැලි නිර්මාර්තු වුණා විතරක් නෙමෙයි. දැන් අලුත් රැලි කීපයක නිර්මාර්තු වෙලා තියෙනවා. ඒ තමයි ඇය වැඩවර්ජන රැල්ලක ඉදිරියේදී නිර්මාතෘ වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා දැන් වෙමින් පවතිනවා. ඒකට හේතුව මොකද්ද? ඇය අසාර්ථකයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විපක්ෂයේ සිටිය දීදුන් පොරොන්දු වත්මන් රජය මගහරින්නේ ඇයිදැයි සිරිල් ගාමිණී පියතුමා අද ප්‍රශ්න කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම අවස්ථාවට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ආකාරයෙන් මෙම විමර්ශනයන් සිදු කරනවා කියලා අපිට කියන්නට බැහැ. අපි රජයෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ විමර්ශන උඩින් පල්ලෙන් කරලා කීප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට් එක යට දාන්න කටයුතු කරන්න එපා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් විසින් ප්‍රකාශ කරන ලද සමහර කරුණුත් පදනම් කරගෙන ඒ විමර්ශනය සිදු යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සයින්ද මරුදුවල සිදුවෙච්ච සිදුවීමෙන් පස්සේ ඒතන මියගිය අයගේ ශරීරවල DNA පරීක්ෂාවෙන් සොයාගත්තේ සාරා ජෙස්මින් කියන ඒ තැනැත්තිය එනම් කටුවපිටියේ බෝම්බය පුපුරවාගත්තු හස්තුන් කියන එක්කෙනාගේ භාර්යාව. එයා මියගියේ නැහැ කියලා. එයාගේ DNA හම්බුනේ නැහැ කියලා රජය ඒක පිළිගත්තා. පස්සේ ආයි හදිස්සියෙම මේ මිනිසුන්ගේ මිනි ඔක්කොම හාරලා ආයිසරයක් හොයන්න හැදුවා සාරා ජෙස්මින්ගේ DNA තව තියෙනවද කියලා. ඒක මහ විහිළුවක්. සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා පාස්කු කොමිසමේදී පොලිස් නිලධාරියෙක් තමයි සාරා ජෙස්මින්ව මඩ කලපුවේ ඉඳලා මන්නාරමට ගෙනියලා තියෙන්නේ. එහෙමනම් පොලිස් නිලධාරීන් සම්බන්ධද? එතකොට අර හමුදාවේ බුද්ධි අංශේ අය ජමීල් කියන තැනැත්තා සමග කරපු ගනුදෙනු මොනවද? ඒ නිසා අපිට මේ මතු පිටින් පේන සාක්ෂි වලට අමතරව තවත් සැඟවුණු රහස්ගත අදහස් කීපයක්ම මතුවෙනවා. මේ ප්‍රහාරය ඔය කියන කණ්ඩායමට වඩා පුළුල් ප්‍රහාරයක් සංවිධානයක් මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙනවා. රජයේ മന്ത്രിවරු සහ ඇමතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරපු කාරණේ තමයි විපක්ෂය බලයේ ඉඳද්දි තමයි මේ ප්‍රහාරය සිද්ධ වුනේ. දැන් අපිට තේරෙන්නේ නැති දේ තමයි එහෙමනම් ඇයි මේ රජය මේ විමර්ශනයන් මේ කුමන්ත්‍රණය යට ගහන්න උත්සාහ කරන්නේ? මේකට මේ පවතින රජයේ සම්බන්ධයක් නැතිනම් ඒක මෙච්චර ඇදගෙන යන්න ඕනේ නැහැ. මෙච්චර යට ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කියමු මේ කුමන්ත්‍රණ දේශපාලන කුමන්ත්‍රණයක් නම් එතකොට මේ රටේ දේශපාලනය සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. ඡන්ද පිළිබඳව කතා කරලා වැඩක් නැහැ. ධර්මයේ විකෘති කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි ත්‍රිපිටක සංරක්ෂණ පනතක අවශ්‍යතාවය පවතින බව මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ රටේ නිකාය තුනක් තියෙනවා. සියම් මහා නිකාය, අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය කියලා. ඒ නිකාය වලට භික්ෂු පාලනය සඳහා කතිකාවක් තියෙනවා. ඒ කතිකාවත් වලින් කතිකාවත් වල තියෙන නීති රීති අනුව යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වරදක් කළාම අපි අධිකරණ මණ්ඩලයක් පත් කරලා විනිශ්චයක් කරනවා. විනිශ්චය කරලා එයාව ශාසනයෙන් නිරපන තීන්දුවක් නම් ගත්තේ. අපි කිව්වට ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ කතිකාවත් ලියාපදිංචි භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීමේ පනතට නීතිමය බලය දෙන්න කියලා රජයෙන් ඉල්ලුවේ. ඒ නිසා අපිට මේක පාලනය කරන්න බැරි මට්ටමක් තියෙනවා. භික්ෂු කතිකාවත් වල නීතිමය බලය දෙන්න කියලා. ඒක දුන්නොත් අපි දෙන තීන්දුව රජය මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනට එහෙම එකක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ සේරිචාරීව Taman ස්වාධීනව වැඩ කරගෙන යනවා. දැනට කතිකාවක් තියෙනවා. නමුත් මේ ක්‍රියාත්මක නොවීමම තමයි ඔය විකෘති බණකාරයෝ ඇති වෙන්න සිද්ධ වුනේ. අපේ යම්කිසි හිඩසක් තියෙනවා. අපේ හිඩසෙන් ප්‍රයෝජන ගැනීම තමයි ඔය වෙනනගේ. මොකද භික්ෂුන් වහන්සේලා පුහුණු කර ත්‍රිපිටක ආයතනයක් හරියට නැහැ. තියෙන්නේ මොකද්ද? පන්සලේ ආව මහාන කළා, පිරිවෙන දැම්මා,
ඉතින් ඊට පස්සේ පිරිවෙන යංගි ශික්ෂණයක් ලැබුණොත් එහෙමයි නෑ. හැබැයි මතක තියාගන්න ඒ ලැබුණු ශික්ෂණයේ ওই දඟලපු උන්වහන්සේලාම තමයි දැන් ඉතාමත් හොඳ ශ්‍රේෂ්ඨ හොඳ ගුණවත් අධ්‍යාපනධාරී බොහොම බලවත් හාමුදුරන් වහන්සේලා පත් වෙලා තියෙන්නේ. දේශපාලන පරිගැනීම් වලට ලක් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකීන් හට සහන සලසා දීම පිළිබඳ අද අරිලේගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. දේශපාලන පරිගැනීම් වලට ලක් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකීන් හට සහන සලසා දීම පිළිබඳව අරිලේගහ මන්දිරයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරී ඉටු කිරීමේදී සත්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකින් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබා දීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහාය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත් කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නියෝග කර තිබෙනවා. දේශපාලන පරිගැනීම් වලට ලක් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසා දීමට අදාළ අරමුණු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙහිදී පැහැදිලි කරනු ලැබුවා. වත්මන් ආණ්ඩුව කොරෝනා වෛරසයට මුවා වී මර්ධනකාරී වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කඩවත පැවති විරෝධතාවයකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු මානව නිදහස සුරැකීම යන මෙයින් සමගි ජනබලවේගයේ විසින් කඩවත නගරයේදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මේ ආණ්ඩුව උද්ඝෝෂණ වලට බය වෙලා ජනතා හඬට බය වෙලා ජනතාවගේ අපේක්ෂාවන් නිශ්චය කරන්නට බැරිව රටක් පාලනය කරන්නට බැරිව නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් වැඩ කරන්න බැරි ආණ්ඩුවක් මේ රටේ ජනතාව බහුතරයක් බලාපොරොත්තු වෙනවා ජනතා ප්‍රශ්නවලට විසඳුම්. අද රජය මොකද්ද කරන්නේ? කොරෝනාවට මුවා වෙලා රාජ්‍ය මර්ධනය, රාජ්‍ය තර්ජනය, රාජ්‍ය භීෂණය ක්‍රියාත්මක කරමින් මේ රටේ පොදු ජනතාව හරියට ත්‍රස්තවාදීන් කොට්ටාසයක් හැටියට සලකමින් ඒ කටයුතු කරන ආකාරය ඉතාමත්ම පහත් නින්දිත ක්‍රියාදාමයක්. රජයේ සහන දීමට හැමදාම කතාවෙන් විතරක් සහන දෙනවා. දැන් බැතිල් රාජපක්ෂ මැතිතුමා ආවම ඔක්කොම හරි කිව්වා. නමුත් අපි දන්නවා අනිවාර්යයෙන්ම එතුමා විශ්වකර්මයෙක් නෙවෙයි. එතුමා ගාව ඇලඩින්ගේ පුටුව පහන නැහැ. ඒ කාරණා මේ තියෙන උග්‍ර ප්‍රශ්නේ රට උඩ දීලා තියෙන අවසරාන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් ආණ්ඩුවාද මේ සියල්ල මර්ධනය කරන්න නීති රීති දානවා. කෝවිඩ් එකද හිගන්නගේ තුවාලේ කරගෙන චක්‍රලයක නිකුත් කරනවා. ජනතාව එළියට බයිනොකුරේකට මුද්දෝ. අපි කියනවා ආණ්ඩුවේ බොරු නීති රීති අපි තුට්ටුවකටත් මායින් කරන්නේ නැතුව ජනතාව වෙනුවෙන් පාරට බැහැලා මේ රජය බලවා හරින්න අපි කටයුතු කරනවා. මේ ආණ්ඩුවට වරුදු වෙලා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ වෙන ජන මතය මර්ධනය කරන්න. ඒක තමයි අද කොරෝනා වසංගතයෙන් මුවාවෙන් මර්ධනය ආරම්භ කරලා තියෙනවා. රටේ සාමයට හානි කරන මාධ්‍යයට විරුද්ධව නීතිය හමුවට යාමට පවා තමා සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලි රඹුක්වැල මහතා ප්‍රකාශ කරනවා. යුද සමයේ පවා සමහර මාධ්‍ය ජනතාව අතර අසමගිය ඇති කරන වාර්තාකරණය කියදෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍ය ගැන කතා කරනකොට ඔබතුමාලට කියන්නට ඕනේ මං ඉතා කනගාටු වෙනවා විපක්ෂ නායකවරයා බෙරිහන් දීලා කෑ ගහලා ප්‍රකාශ කරේ රහස්‍යගතව නීතිඥවරුන් ගැනලා සාකච්ඡාවක් තිබ්බද කියලා. මොනතරම් සාවද්‍යද කියලා බලන්නකෝ මේ කතාව. රටක නීතිඥවරුන් ගැනලා යම්කිසි සාකච්ඡාවක් කරන්නේ ඇයි? අපිට නීතිගරුක විය යුතු නිසා. මෙහෙමනම් නීතිඥවරුන් නෙමෙයි අපි කතා කරන්න ඕනේ වෙන කාට හරි. පොළු මුගුරු අරගෙන යන කණ්ඩායම, කුරුඳු පොළු ගෙනියන කණ්ඩායම. ඒ වගේ කණ්ඩායමට මතක තියාගන්න මේ channel සියල්ල ජනතාව සතු දෙපළක්. ඒක කාගේවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. බොහොම පැහැදිලිව කියන්නට ඕන. රටේ සාමය නැති කරන්න කතා කරනවනම්, ජනතාව ජාතීන් අතර අසමගිය ඇති කරන්න කතා කරනවනම්, යම් කාලයක LTT ත්‍රස්තවාදයේ තියෙනවලා ඒකට උඩ ගෙඩි දෙන්න කතා කරා නම් ඒ කාලය තුල එවැනි දේවල් වලදී නියත වශයෙන්ම නීතියේ රාමුව තුල ක්‍රියාත්මක කරන්න මාධ්‍ය ඇමතිවරයා හැටියට සිටින තාක්කල් මම පසුබට වෙන්නේ නැහැ. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමරිකානු සමාගමකට දීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සොහොයුරන්ට අයිති දේපලක් විකුණනම වගේ අපේ රටේ ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට
තීරණාත්මක ලෙස බලපෑම් කරන මෙම කෙරවලපිටිය බලාගාරයත් ටෙන්ඩර් කැඳවා ඉදිකිරීමට නියමිත නල පද්ධතියත් ගබඩා සංකීර්ණයත් ගෑස් සැපීමත් ඇමරිකන් සමාගමට ලබා දී තිබෙනවා. දැන් අපි දැනගන්න කැමතියි මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයේ ගලේ ගැසිය යුතුයි කියලා කතා කරපු මහතුරු මේ ආණ්ඩුව ඉන්නවා. දේශප්‍රේමී සලුපිලි පළඳගෙන. සමහර කැබිනට් මණ්ඩලත් නියෝජනය කරනවා. අපි දැනගන්න කැමති ඇමරිකන් එක්සත් ජනපදයේ වෙත ඇමරිකානු සමාගම් වෙත අපේ රටේ බලශක්ති ශේත්‍රයේ පවරා දීම සඳහා දරන මේ ප්‍රයත්නේ ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද? එහෙම නැත්නම් නොවුන් රාජපක්ෂලාගේ පාලනය යටතේ සුවච කීකරු හීලෑ වුණු අමුතු සත්වෙක් බවට පත් වෙලා තිබෙනවද කියලා අපි දැනගන්න කැමතියි. ඒ නිසා අද අපේ රට මේ දේශප්‍රේමීත්වයේ ඇඟපුරා තවරාගත්තු මහතුරු විසින් අද අපේ රට විශාල අනතුරකට හෙලා තිබෙනවා. මම නැවතත් කියන්නේ ලෝක බූදු යසපාලනයේ ගැටුම්කාර පොරපිටියේ අපි ගැටුම් වලට මුහුණ දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් චීනෙට අපේ රටේ ජාතික සම්පත් අලෙවි කරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ඉන්දියාවට අපේ රටේ ජාතික සම්පත් අලෙවි කරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් එක්සත් ජනපදයට අපේ රටේ ආර්ථිකයටත් ආරක්ෂාවටත් අතිශය වැදගත් බලශක්ති ශේත්‍රය අලෙවි කරමින් තිබෙනවා. මේකෙන් පස්සේ මොකද වෙන්නේ? 2025 වෙනකොට අපේ රටේ විශාලතම බලාගාරයේ හිමිකාරීත්වය තිබෙන කාටද? ඇමරිකානු සමාගම. අවුරුදු 5ක් යනකම් මේ බලාගාර සඳහා ගෑස් සැපීමේ අධිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගම. මේ නල පද්ධතියේ අධිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගම. මේ ගබඩා සංකීර්ණ හිමිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගමකට. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ මුළු බලශක්තිය ඇමරිකන් එක්සත් ජනපදයේ සමාගම් වෙත මේ ඇමරිකානුවන් පාවලා දීලා. මේ අතර රටේ වත්මන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් අනුර කුමාර දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ඒ වගේම අපේ රටේ පාලකයන්ගේ නීතිය බවට පත් වෙලා තිබෙන ඉස්සර අපිට හිතුණා ධනයේ බලයේ තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබලයට තව නීතියක්. දැන් අලුත් එකක් තියෙනවා. සරත් වීරසේකර මහත්මයාගේ නීතිය වෙලා තියෙන්නේ පොත්තේ පාට අනුව. සමහර ඒවට වෙඬරු පිටක්සේ මුදු වෙන හදවත, සමහර ඒවට කළු ගලක් වගේ දැඩි වෙන හදවත. ඒ ඔක්කොම තීරණය කරන්නේ පොත්තේ පාට. තේරෙන්නේ නැති අධිකරණ පුවත් විශේෂාංගය දැන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරුලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු 7 වනදා මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වූ වකවානුවේ එහි කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා අතර සිදු වූ බව කියන ගුවන් විදුලි පණිවිඩ හුවමාරු ඇමතුම් සටහන් වී තිබුණේ යයි කියන යන්ත්‍රයේ තිබූ දත්ත මැකී යාමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළා. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මාස 31 වනදා දක්වා తాවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. අපේ රටේ බැංකු ඉතිහාසයේ සැලකීමේදී කෝටි ගණන් ණයගත් සමහර මිනිසුන් ණය ගෙවන්නේ නැතුව සතුටින් ජීවත් වෙනවා. අලුත් කම්පැනි හදලා ආයෙත් ණය ගන්නවා. කුඩා ව්‍යාපාරිකයින් මධ්‍යම ව්‍යාපාරිකයින් බැංකු වලින් ණය ගන්නවා. ණය ගන්න සමහරුන්ට සාධාරණ හේතු මත ණය ගෙවා ගන්න බැරි වෙනවා. කොවිඩ් වසංගතයේ බොහෝ ව්‍යාපාරිකයින් අසරණ කරලා අවසන්. ණය ගෙවා ගන්න හැකියාව නැති වුණාම ක්‍රිබ් එක හෙවත් අසාදු ලේඛනයට නම ඇතුළත් වෙනවා. අසාදු ලේඛනයේ හෙවත් ක්‍රිබ් එකට නම ඇතුළත් වුණාම මේ කොරෝනා කාලයේවත් සහනයක් නැද්ද? මේ සියත ප්‍රවෘත්ති අංශයේ අශිකා අරුස් සකස් කළ වාර්තාවක්. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ පාලා තියෙන තවත් එක් අභියෝගයක් තමයි නිසි කලට වේලාවට ණය වාරික ගෙවීම අතපසුවීම. මේ හින්දාම ක්‍රිබ් එකට එහෙමත් නැත්නම් නම අසාදු ලේඛන ගතවීමක් සිදු වෙනවා. ඇත්තටම මොකද්ද මේ ක්‍රිබ් එක කියලා කියන්නේ?
ක්‍රිබ් එක කියලා කියන්නේ ණය තොරතුරු මධ්‍යස්ථානය. පොලිසියට ගියාම පොලිසියෙන් ඉල්ලන්නේ අපි සමහර වෙලාවට පොලිස් රිපෝට් එකක්. ඒ පොලිස් රිපෝට් එකෙන් කියනවා මේ පුද්ගලයාට විරුද්ධව නඩු තියනවද, චෝදනා තියනවද, ඒවා පැහැදිලි කිරීමක් කරන එක විතරයි එතනින් කරන්නේ. ක්‍රිබ් එකෙන් කියවෙන්නේ ඒ අය තොරතුරු ලබා දෙනවා යම්කිසි පුද්ගලයෙකු ගැන එයාගේ ණය ගෙවලා තියනවද, නොගෙවලා තියනවද, ගෙවලා තියනවා නම් හොඳට ගෙවලා තියනවද, නොගෙවලා තියනවා නම් කොච්චර කාලයක් ඒක ගෙවලා තියනවද නැද්ද කියලා අන්න ඒ වගේ තොරතුරු තමයි ලබා දෙන්නේ. ඉතින් ක්‍රිබ් එකට ණය ලබා දෙන්නවත්, ණය ලබා දෙන්න එපයි කියනවත් බලයක් නැහැ. දැනට අපි පවත්වාගෙන යනවා මිලියන 8කට වඩා ලංකාවේ පුද්ගල සංඛ්‍යාවකගේ ණය තොරතුරු අපේ කාර්යාංශයේ දත්ත ගබඩාව තුළ. ලංකාවේ වැඩිහිටි ජනගහනය ගත්තොත් ඒකෙන් 68ක් වගේ ප්‍රමාණයක් ප්‍රතිශතයක් නියෝජනය කරනවා. ආයතන විදිහට ගත්තොත් ආයතන ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකගේ ණය තොරතුරු අපි සතුව තියෙනවා. මෙතනදී ගොඩක් දෙනෙක් හිතනවා ණය තොරතුරු කාර්යාංශයේ විසින් ගනුදෙනුකරුවෝ බ්ලැක් ලිස්ට් කරනවා. එහෙම නැත්නම් අසාදු ලේඛනගත කරනවා. එහෙම නැත්නම් වර්ගීකරණයකට ලක් කරනවා කියලා. ඇත්තටම ඒ වගේ කාර්යභාරයක් ණය තොරතුරු කාර්යාංශයේ වෙන්නේ නැහැ. මේවා මම හිතන්නේ සමාජයේ පැතිරලා තියෙන දුරුමත. ඔබ ගත්ත ණයවලට ගෙවාගෙන යන්නේ කොහොමද කියන ආකාරය තමයි ඔබේ ණය තොරතුරු වාර්තාවෙන් පෙන්වන්නේ. ක්‍රිබ් එකට නම වැටුනොත් නැවත ණයක් ගන්න බැරිද? අපි දන්නවා සමහරක් වෙලාවට ණයක් ගැනීමට ගියාම බැංකුවකට හරි සමාගමකට ඒගොල්ලන් යම්කිසි තොරතුරක් බලලා කියනවා ඔයා මේ ක්‍රිබ් එකේ ඉන්නවා ඔයාලට අපිට ණය දෙන්න බෑ. ඒක ඇත්තටම වැරදි. ණය ගෙවීමේ හැකියාව ණය ගෙවීමට අත්පසු වුණා නම් ඒට හේතු ඒව අධ්‍යයනය කළා තමයි ওই තීරණය ගන්නවා. ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් උත් අපි නිතරම අපේ බැංකුකරුවන්ටත් කියලා තියෙනවා සම්පූර්ණ වශයෙන් අධ්‍යයනයක් කරලා ණය දීම ණය නොදීම වැනි තීරණ ගන්න. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වෙච්ච ව්‍යාපාරික ක්‍රිබ් එකෙන් ලබා දෙන සහනය කුමක්ද? ක්‍රිබ් එකට දැන් තියෙනවා වගකීමක්. ණය ගෙවීමේ යම්කිසි අපහසුතාවයක් තිබුණත් ඊට පෙර කාලයේදී කොහොමද ගෙව්වේ ඒ තොරතුරුත් එකවරම ලබා දෙන්නේ කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. යම්කිසි කෙනෙකුට කොවිඩ් වසංගතය නිසා යම් ප්‍රශ්නයක් වුණත් එහෙම නැත්නම් පසුගිය රජයේ කාලෙදී ආර්ථිකීය අවපාතය නිසා යම්කිසි ප්‍රශ්නයක් වුණත් ඒ ගැනත් තොරතුරු බැංකු වලට සහ බැංකු නොවන ආයතන වලට ලැබෙන්නට දැන් ඉඩ සලස්වන නිසා ඒ ප්‍රශ්නය සෑහෙන දුරකට අඩු වෙයි කියලා තමයි අපේ අදහස. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.